right. හොඳයි පුතේ අපි පන්ති ආරම්භ කරමු. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේදී අපේ පුනරීක්ෂණ පන්ති මාලාවේ මේ පොතේ අවසාන පිටුවට තමයි අපි අද දවසේ වෙන් කරන්න තියෙන්නේ අවසාන ප්‍රශ්න පත්‍රයට. ඉතින් ඔන්න අද දවසින් ගානට මම සැලසුම් කරපු විදිහට පාඩම් ටිකක් මේ සැප්තැම්බර් මාසේ සෑහෙන වැඩසටහනක් කරා ඔයාලා ආපස්සට හැරිලා බැලුවොත් පාඩම් ටිකක් ඉවර කරලා මේ ටියුට් එකත් ඔන්න ලස්සනට සැලසුම් කරපු විදිහට අවසාන දවස වෙනකොට ඉවර කරනවා. හැමෝටම මතක් කරනවා හෙට 30නේ 31 නැහැ සෝරි පළවෙනිදා ඔක්තෝබර් පළවෙනිදා වෙනකොට හැම ආයතනයකටම ඔක්තෝබර් මාසයට අදාළ නිබන්ධන ටික මම ලබා දෙනවා. ඉතින් පුතේ හැම දරුවෙක්ම අනිවාර්යයෙන් පළවෙනි සතිය ඇතුළත සියලුම ළමයි ටික මගේ ගණන් පන්තියට සහභාගී වෙන සියලු ළමයි ටික ගාව නිබන්ධනය තියෙනවා. ඉතින් මුදල් ගෙවා හෝ නොගෙවා සමහර ළමයින්ට එනවනේ මාසේ අන්තිම දෙන්නම් එහෙම කියලා කියන අය ඉන්නවා. ප්‍රශ්නයක් නෑ මට වෙන්න ඕනේ නිබන්ධනය ගන්න එක. ආයතනයට කිව්වහම ඒගොල්ලන්ට නිබන්ධනය දෙනවා. ඒකින්ද කවුරුත් මේ මාසේ පරක් වෙන්න බෑ. මොකද ටියුට් එක නැතුව අපිට වැඩේ යන්න බෑ. ඔයාලා ඒක දන්නවා ටියුට් එක නැතුව බලන්න. ඔව් ටියුට් එක නැතුව උඩ බලාගෙන හිටියයි කියලා අපිට ගණන් ටික හදන්න බෑනේ නේද? ඒකින්ද හැම දරුවෙක් ගාවම මම අර කිව්ව විදියට මුල් සතිය ඇතුළත ඔක්තෝබර් මාසේ ටියුට් එක තියෙන්න ඕන. ඊට පස්සේ පිටපලාත් වලින් සම්බන්ධ වෙලා තියෙනවා නම් මගේ දරුවෝ අපේ පන්තියත් එක්ක පුතේ ඔයාලා ඉක්මනින්ම මට ඔයාලගේ ඇඩ්‍රස් එක ගන්න තමන්ගේ පන්තියත් එක්ක තමන්ගේ නමයි ඇඩ්‍රස් එක එවන්න අපි මෙහින් මේන දවස් දෙක තුන ඇතුළත ඔයාලගේ නිබන්ධන තැපැල් කරන්න ආරම්භ කරනවා. මතක් කිරීම සිද්ධ කරනවා. ඒ කාගේ හරි බබෙක්ගේ ලීක් එකක් ඔන්න එකේ තියෙන්නේ. හොඳයි. ඔන්න ඉතින් අවශ්‍ය කරුණු කාරණා ටික මම හිතන්නේ මම මතක් කරා. right අවශ්‍ය කරුණු කාරණා ටික මම මතක් කරා. එහෙනම් අපි අද දවසේ අවසාන වැඩ කොටසට යමු. ඉක්මනින් අපි මේක ඉවර කරගමු. අපිට ඉතුරුලා තියෙන අවසාන වැඩ කටයුත්ත මේ ඉවර කරමු. ලබන මාසෙදී ඔක්තෝබර් මාසෙදී පාඩම් කිහිපයක් ආවරණය කරගෙන කරන්න සූදානම් කරගෙන ඉන්නවා සම්මන්ත්‍රණ යොදා ගනිමින් නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්න ඔක්තෝබර් මාසයේ පුරාවට දැන් සැප්තැම්බර් මාසයේ පුරාවට 9 10 11 පන්ති වලට සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුණා. දැන් අද දවසේත් එක සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. 11 වසරේ ඒ වගේ දැන් 6 7 8 පන්ති තුනට ඔක්තෝබර් මාසයේ පුරාවට සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. ඔයාලට ලස්සනට ඔක්තෝබර් පළවෙනිද වෙනකොට කාලසටහන බලා ගන්න පුළුවන්. කවදද මොන පන්තිද යෙදිලා තියෙන්නේ කියන එක කාලසටහනට අනුව. ඒකින්ද මම කිව්වේ පළවෙනිද වෙනකොට හැම ආයතනයකටම ටියුට් ටික දානවා. හැමෝම ගිහිල්ලා ටියුට් එක අනිවාර්යෙන් ගණිතයේ ටියුට් එක අරගෙන තියාගන්න ලබන බදාද වෙන්න කලින්. හොඳයි. අපි යමු අන්තිම පේපර් එකට. අන්තිම පේපර් එකේ පුතේ මම වැඩේ පටන් ගන්නවා එක කොටස චුට්ටකට තියලා දෙවෙනි ප්‍රශ්න පත්‍රේ නේ අන්තිම පිටුවේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ මම වැඩේ පටන් ගන්නවා. මොකද බැරි වෙලා අපිට වෙලාව දිනුත් එහෙම ප්‍රශ්න අංක 1 පළවෙනි ප්‍රශ්නේ සුළු කරන්න වලට පේනවා ඒක ගාන ඇවිල්ලා තියෙන්නේ භාග වලින් ප්‍රශ්නේ අහලා තියෙනවා. right අපි සුළු කරන්නයි තියෙන්නේ. ඔබලා අංක 1 2යි 9න් 1 එකතු කිරීම 1යි 9න් 2 right භාග සුළු කරන්න තියෙන පුතේ භාග සංඛ්‍යා එකතු කරන්න හරි අඩු කරන්න හරි ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම හරය සමාන වෙන්න ඕන. ඒක වෙනම කතන්දරයක්. ඒ භාග සංඛ්‍යාව ඇතුලේ මිශ්‍ර භාග අඩංගු වෙලා තියෙනවා නම් හරියට මේ වගේ ගාන සුළු කරන්න යන්න කලින් ඉස්සෙල්ලාම ඔය මිශ්‍ර භාග විෂම භාග බවට පත් කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? මිශ්‍ර භාග විෂම භාග කරන්න. right මෙන්න තියෙනවා මිශ්‍ර භාගයක්. මම විෂම භාගයක් බවට පත් කරනවා. 9 එහෙමමයි 9 වරක් 2 18යි 18යි මේකයි 19යි. එකතු කිරීම මෙතනත් හරය එහෙමම දැම්මා. 9 වරක් 1 9යි 9යි 2යි 11යි.
ඔන්න මිශ්‍ර භාග විෂම භාග බවට පත්. දැන් අපි එකතු කරමු. දෙන්නගේම හරයන් දෙක සමානයි. එහෙනම් පුතේ එම හරයම දැම්මා. ලවයන් දෙක එකතු කරනවා නම් 19 11 එකතු කරාම කීයද? 30යි කියලා එනවා. උත්තරේ 9න් 30යි. කොහොම තියන්න එපා. පව්. ඇයි ඒ? හරයට වඩා ලවය ගොඩාරියක් විශාලයි. මේ වගේ භාගවලට අපි කියනවා විෂම භාග කියලා. විෂම භාගවල විදියට උත්තරයක් තියන්නේ නැහැ පුතේ අපි. විෂම භාගයක් මිශ්‍ර භාගයක් බවට පත් කරලා උත්තරේ තියන්න ඕනේ. එහෙනම් අපි මේක මිශ්‍ර භාගයක් කරමු. 9 හැමමයි 30ට 9 ගොඩවල් 3යි 9 වරක් 3 27යි 30 වෙන්න තව 3ක් ඉතුරු. ඔන්න තියෙනවා උත්තරේ. කීයද මේ දෙක එකතු කරාම ලැබෙන උත්තරේ? 3යි 9න් 3යි. ඒ උත්තරේ 3යි 9න් 3යි කියලා එනවා. ලියන්න එපා බලාගෙන ඉන්න. ප්‍රොමෙලක් අංක 2 4යි 2න් 1 අඩු කිරීම 2යි 8න් 1 දෙන්නම මිශ්‍ර භාග ඉස්සලා මිශ්‍රම කරගනිමු. කොහොමද? හරේ එහෙමම ලිව්වා. එතන වගේමයි. දෙවරක් 4 8යි 8යි මේ 1යි 9යි. අඩු කිරීම හරේ එහෙමම ලිව්වා. right 8 වරක් 2 16යි 16 මේ 1යි 17යි. හොඳයි අඩු කරන්න තියෙන්නේ. අඩු කරන්න යනකොට දෙන්නගේ හරයන් දෙක අසමානයි. හරයන් අසමාන නම් අපි එකතු කරන්නෙත් නැහැ, අඩු කරන්නෙත් නැහැ. හරයන් සමාන කරගන්නේ නැතුව. එහෙනම් මට මේ දෙක කියන හරය 4 බවට පත් කරන්න පුළුවන්. 8 බවට පත් කරන්න පුළුවන්. කොහොමද? 2 8 කරන්න නම් මේ භාග සංඛ්‍යාවේ යට 4ෙන් වැඩි කරලා උඩත් වැඩි කරන්න ඕනේ 4ෙන්. ඒ කියන්නේ භාග සංඛ්‍යාවේ උඩයි යටයි දෙකම 4ෙන් වැඩි කරන්න ඕනේ. දෙන්න right සුළු කරමු අපි 4 වරක් 2 8යි 4 වරක් 9 36යි අඩු කිරීම 8න් 17යි. දැන් දෙන්නගේම හරය සමානයි. එම හරයම දැම්මා 30න් 17ක් අඩු කරනවා උත්තරේ 19යි. පුතේ 8න් 19 විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරලා උත්තරේ තියමු 8 එහෙමම ලිව්වා. 19ට 8 ගොඩවල් 2යි 8 වරක් 2 16යි 3ක් ඉතුරුයි. උත්තරේ එනවා 2යි 8න් 3යි කියලා. උත්තරේ එනවා 2යි 8න් 3යි කියලා. ඊළඟට B කොටසට යමු ඈ. B කොටස P තමා සතු තිබූ ඉඩමෙන් 5න් 2ක් පුතාටද 7න් 3ක් දුවටද පවරා දෙයි. වැඩි බිම් කොටසක් ලැබුණේ කාහටදයි හේතු සහිතව ලියන්න. පුතේ පුතාට හොඳේ පුතාට දෙනවලු 5න් 2ක්. දුවට දෙනවලු 7න් 3ක්. මේ දෙන්නගේ වැඩිපුරම හම්බුනේ කාටද කියලා අහනවා. අපි ඒක හොයමු මෙන්න මෙහෙම. හොඳේ 5න් 2යි 7න් 3යි සංසන්දනය කරන්න යන්නේ. මෙහෙම තියාගෙන කිසිම දෙයක් සංසන්දනය කරන්න බෑ. ID එකක් ගන්න බෑ. කවුද ලොකු කියලා. මම මෙහෙම දෙයක් කරනවා. මේ දෙන්නගෙම හරය සමාන කරගමු. ඔන්න බලන්න හරය සමාන කරගන්න. මම මේ භාග සංඛ්‍යාවේ උඩයි යටයි දෙකම 7න් වැඩි කරනවා. මේ භාග සංඛ්‍යාවේ උඩයි යටයි දෙකම 5න් වැඩි කරනවා. බලන්න එහෙම කරපු ගමන් මේ දෙන්න හරය සමාන වෙන්නේ නැද්ද කියලා. 5 වරක් 7 35යි. 7 වරක් 2 14යි. මෙතන 7 වරක් 5 35යි. 3 වරක් 5 15යි. දැන් දෙන්නගේ හරයන් දෙක සමාන වුණා නේද? මෙතනත් හරය 35 වුණා, මෙතනත් හරය 35 වුණා. දැන් හරය සමානයි. දැන් ඔයාලට කියන්න පුළුවන් කවුද මේ දෙන්නගෙන් ලොකු කියලා. 35න් 14ක් ගත්ත කෙනාද ලොකු, 35න් 15ක් ගත්ත කෙනාද? ඔයාලා දන්නවා 35න් 14ක් ගත්ත කෙනාට වඩා 35න් 15ක් ගත්ත කෙනා ලොකුයි කියලා. එහෙනම් මෙයා තමයි විශාල කෙනා. එහෙනම් පැහැදිලි කතන්දරේ මෙන්න මේක තමයි ලොකු කෙනා. ඒ කියන්නේ වැඩි කොටසක් හම්බෙලා තියෙන්නේ 5න් 2ක් ගත්ත කෙනාට වඩා 7න් 3ක් ගත්ත කෙනාට. ඒ කියන්නේ දුවට. තමන් ලියනවා වැඩි කොටස දුවට හිමි වේ. වැඩි කොටස දුවට හිමි වේ කියලා. ඊළඟට නදුන් පැයකට කිලෝමීටර් 2.5 බැගින් පැය 3ක් ඇවිද යයි. පැය 3ක කාලයකදී ඔහු ඇවිද ගිය මුළු දුර සොයන්න. කතන්දරේ පැහැදිලි. ප්‍රොමෙලක් අංක 2 එක පැයකට කිලෝමීටර් 2.5ක් ඇවිදලා යනවලු. හොඳේ. එක පැයකට කිලෝමීටර් 2.5ක් ඇවිදලා යනවලු. ඒ වගේ පැය 3කදී ඇවිදගෙන යන දුර කීයද කියලා අහනවා. පැයකට කිලෝමීටර් 2.5යි. පැය 3කට කොච්චරක් යනවද කියලා අහනවා. පැය 3කට 2.5යි 5යි
7:00යිනේ. 7:00. මේක 3ෙන් වැඩි කරන්නනේ ඕනේ. එතකොට 2 පැය 2යි පැය 2:00යි පැය 2:00යි පැය 5යි පැය 5යි තව 2:00ක් කරාම පැය 7:00යි. කිලෝමීටර් පැය නෙමෙයි කිලෝමීටර් 7:00යි. ඔන්න තියෙනවා. කිලෝමීටර් 7:00. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. එක පැයකට කිලෝමීටර් පුතේ 2:00යි. එක පැයකට කිලෝමීටර් 2:00යි. පැය දෙකට 2:00ව 2ක් කීයද? කිලෝමීටර් 5යි. තව පැයක් ගියාම තව කිලෝමීටර් 2:00ක් එකතු වෙන්න ඕන. ඒ කිලෝමීටර් 5ට තව කිලෝමීටර් 2:00ක් එකතු කරාම කිලෝමීටර් 7:00ක් බවට පත් වෙනවා. 2:00යි 5යි 7:00යි. එහෙනම් පැය 3කට මෙයා කිලෝමීටර් 7:00ක දුර ගමන් කරනවා. මම කෙටියෙන්ම සරලවම ඒ උත්තරේ ගන්න විදිය තමයි මම ඔයාලට දක්වලා තියෙන්නේ. රයිට් ප්‍රශ්නාංක 2ට අදාළ කරගත්ත පිළිතුරු ටික ওই විදිහට තමයි පුතේ එන්නේ. පොඩ්ඩක් ඉක්මනින් අපි ඒ ටික ලියාගමු. ඉක්මනින් ওই ටික ලියාගමු. භාග ගන්න චුට්ටක් විතර මම දැන් මට දැනෙන විදිහට නම් පොඩ්ඩක් විතර ඒකේ අමාරු ගතියක් දැනෙනවා මට. කමන්නේ අපි ලියාගමුකෝ ඒක. අනිත් ඒවා එහෙම නැහැ. අනිත් ඒවා ඊට වඩා ලේසි. ඉක්මනින් ලියාගමුකෝ පුතේ. ඉවරයි කියන්න ඕනේ. හරි ඉවරයි කියලා කියනවා කට්ටිය. අපි දෙවෙනි ගානට යමු පුතේ. පොඩ්ඩක් ඉතින් ඔයාලට මේ ගාන අමාරුයි වගේ දැනෙන්නේ නැති. මටත් ඒක පොඩ්ඩක් අපේ මට්ටමට වඩා පොඩ්ඩක් විතර වැඩි දෝ කියලා හිතනවා. කමන්නේ ඉතින් මේ පේපර් වලට ඇවිල්ලා තියෙන ඒවානේ. කමන්නේ. වැරද්දක් වෙන්නේ නැහැ නේ. ටිකක් අමාරු ගානක් ඇදුවා කියලා නේද? බය වෙන්නත් එපා. හොඳේ සමහරු ගානක් ආවහම අම්මෝ මේක අමාරු කියලා සමස්ත භාග ගැනම අමාරුයි කියලා හිතන්න එහෙම එපා. ඒක තමයි ඉතින්. දේශි ගණන් ගොඩාක් හදනකොට එකක් දෙකක් අමාරු ගණනුත් තියෙනවා හොඳේ. හරි අපි දෙවෙනි ගානට යමු. ප්‍රශ්නාංක 2. x සමානයි 5යි. මොන බලන්න මේව හදන්න බැරි කියන්නේ. x සමානයි 5යිලු y වෙනුවට 3යිලු y සමානයි 3යි වන විට 7යි x ඍණ 6යි y ප්‍රකාශනයේ අගය සොයන්න ආදේශ කරන්න තියෙන්නේ. පුතේ 7යි x වෙනුවට දාන්න 5යි කියලා y වෙනුවට දාන්න 3යි කියලා. අපි ආදේශ කරනොත් 7 වැඩි කිරීම x වෙනුවට 5 අඩු කිරීම 6 වැඩි කිරීම y වෙනුවට 3.
දැක්කද ආදේශ කරා 7යි x කියන්නේ 7 වැඩි කිරීම x කියලානේ. දැන් x වෙනුවට දැම්ම 5යි කියලා. මම ඕනනම් මේක තවදුරටත් ඔයාලට පැහැදිලි කරන්න මෙහෙම ලියලා ඉන්නම්. මේකේ තේරුමක් ලියලා ඉන්නම්. 7යි x කියන්නේ 7 වැඩි කිරීම x කියලා. අඩු කිරීම. 6යි y කියන්නේ 6 වැඩි කිරීම y කියලා. දැන් මම මෙතන x ඉන්න තැනට දානවා 5යි කියලා y ඉන්න තැනට දානවා 3යි. ඔන්න බලන්න උඩට වැඩි 7 වැඩි කිරීම x වෙනුවට 5 අඩු කිරීම 6 වැඩි කිරීම y වෙනුවට 3. දැක්කද? දැන් සුළු කරමු. 7 5 35යි අඩු කිරීම 6 වරක් 3 18යි. දැන් අන්තිම උත්තරේ ගන්න 35න් 18ක් අඩු කරන්න. 35න් 18ක් අඩු කරා කියන්නේ 17යි. ඔන්න තියෙන උත්තරේ. මෙන්න මෙයාට මේ අංකයන් දෙක ආදේශ කරාම අන්තිම උත්තරේ එනවා පොතේ කීයද? 17යි කියලා. ඒක අමාරුද? නෑ නේද? ඒක තමයි මං කිව්වේ. ඒසි ගණන් ගොඩක් තියෙනවා. එකක් දෙකක් අමාරු වෙන්නත් පුළුවන්. ඊළඟට රෝමිලකාංක 2. ඇපල් ගෙඩියක මිල x ද දොඩම් ගෙඩියක මිල y ද වේ. හරි. අපි ලියාගමු මේක. ඇපල් ගෙඩියක් x දොඩම් ගෙඩියක් y. එහෙම ලියාගමු නැත්නම් මොකක්ද වෙනවද? හරි. ඇපල් ගෙඩි 3යි දොඩම් ගෙඩි 5යි. මිලදී ගැනීමට වැය වෙන මුදල සෙවීමට වීජ්‍ය ප්‍රකාශනයක් ගොඩනගන්න. ගොඩනගමු විදිය. ඇපල් ගෙඩි 3යි. ඇපල් ගෙඩියක් x නම් ඇපල් ගෙඩි 3ක් 3යි x වෙනවා. ඇපල් ගෙඩියක් x නම් පුතේ ඇපල් ගෙඩි 3ක් 3යි x නේද? right. ඊළඟට දොඩම් ගෙඩියක් y. මෙයා දොඩම් ගෙඩි 5ක් ගන්නවනේ. එහෙනම් 5යි y. මේ දෙකම ගන්න වියදම් වෙච්ච මුදල හොයන්න. ඔය දෙක එකතු කරලා ඔන්න තියෙනවා වීජ්‍ය ප්‍රකාශනය. ඔය තියෙන කතන්දරේ පැහැදිලිද? ඇපල් ගෙඩියක් x. එහෙනම් ඇපල් ගෙඩි 3ක් 3යි x. එකතු කිරීම දොඩම් ගෙඩියක් y. එහෙනම් දොඩම් ගෙඩි 5ක් 5යි y. මේ තියෙන්නේ දොඩම් ගෙඩි ගන්න වියදම් වෙන මුදල. මේ තියෙන්නේ ඇපල් ගෙඩි ගන්න වියදම් වෙන මුදල. කතන්දරේ පැහැදිලිනේ. එහෙනම් දොඩම් ගෙඩි 3යි ඇපල් ගෙඩි 5යි ගන්න වියදම් වෙන මුදල කීයද කියලා යන්නේ. මෙන්න තියෙනවා මේ දෙක ගන්න වියදම්. පැහැදිලි? right. ඊළඟට රෝමිලකාංක 3 මම ඉතින් හදන්න. රෝමිලකාංක 3. මොකද්ද තියෙන්නේ මේකේ? 3යි x එකතු කිරීම 2යි y අඩු කිරීම y එකතු කිරීම 4යි x. සුළු කරන්න. පුතේ වීජීය ප්‍රකාශන සුළු කරනකොට කියලා දුන්නා මම එකම જાතියේ පද අතර විතරක් සුළු කරන්න කියලා. වෙනස් જાතියේ පද සුළු කරන්න යන්නේ නැහැ. එතකොට මේ බලන්නකො. මෙන්න මෙයයි එකම જાතිය. දෙන්නම x જાතිය. ඒ දෙන්න සුළු කරමු. x ලා 3ට එකතු කරන්න x ලා 4ක්. එතකොට මෙතන 3යි මෙතන 4යි ඔක්කොම x ලා 7යි. 7යි x. මෙන්න මෙතන ඉන්නවා y જાතිය මෙතන ඉන්නවා y જાතිය. ඒ දෙන්න එකම જાතිය. එහෙනම් ඒ දෙන්න අතර සුළු කරන්න ඕනේ. y ලා දෙන්නෙක්ගෙන් අඩු කරන්න ඕනේ එක y කෙනෙක්. එතකොට y ලා දෙන්නෙක්ගෙන් එක y කෙනෙක් අයින් කරාම කීයද? තව එකෙක් ඉතුරු වෙනව නේද? ධන 1යි y. ඔන්න කියන. උඩ තියෙන ප්‍රකාශනේ සුළු කරාම ලැබෙන උත්තරේ මෙන්න. එරුණානේ right. ඊළඟට රෝමිලකාංක 4. ඍජු කෝණාශ්‍රයක දිග හා පළල දිග A ද පළල B ද වේ. පරිමිතිය P නම් P දැක්වීම සඳහා A හා B ඇසුරෙන් සූත්‍රයක් සරලම ආකාරයෙන් ලබා ගන්න. උදේ ඔයාලා දන්නවනේ ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න තියෙනවා ඍජු කෝණාශ්‍රය. හරිද? මේ ඍජු කෝණාශ්‍රයේ දිග A ලු පළල B ලු. හරිද? දැන් මේ ඍජු කෝණාශ්‍රය පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. ඔන්න බලන්නකො. මේ ඍජු කෝණාශ්‍රය මේ දිග A නම් පුතේ මේ දිගත් Aම වෙනවා. මේ දිග මේ දෙන්න සමානයි. මේ පැත්ත B නම් මේ පැත්තත් Bම වෙනවා. හරිද? එහෙනම් මේකේ පරිමිතිය ඒ කියන්නේ P නේ. පරිමිතිය P සමාන වෙනවා වටේ දිග එකතු කරන්න. A එකතු කිරීම A එකතු කිරීම B එකතු කිරීම B ට. වැරදිද නෑනේ. මේ දිග A මේ දිග A මේ දිග B මේ දිග B ඔන්න වටේ දිග ගත්තා. අවසාන සුළු කරාම පරිමිතිය P සඳහා මට උත්තරේ එනවා. A කියන්නේ 2A එකතු කිරීම
BB කියන්නේ 2B. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රය වටේ දිග මට එනවා P සමානයි පරිමිතිය සමානයි 2A ධන 2B කියලා. ඔන්න ඍජු කෝණාශ්‍රය පරිමිතිය ගත්ත ආකාරය. හරිනේ වැඩේ. හොඳයි. ඊළඟට B කොටසට යනවා මම. B. හේෂාන්ගේ වයස අවුරුදු T වේ. ඔහුගේ වයස T ලු. ඔන්න නෙත්මින හේෂාන්ට වඩා අවුරුදු 2ක් වැඩිමල් වන අතර නෙත්මින හේෂාන්ට වඩා අවුරුදු 2ක් වැඩිමල්. වැඩිමල් වන අතර ගයන්ත හේෂාන්ට වඩා අවුරුද්දක් බාලය. T ඇසුරින් නෙත්මින්ගේ වයසත් ගයන්තගේ වයසත් වෙන වෙනම සොයන්න. මෙන්න බලන්න පුතේ හේෂාන් කියන ළමයෙක් ඉන්නවා. ඔන්න ඔය හේෂාන්ගේ වයස T ලු. හේෂාන්ගේ වයස T. හරිද? නෙත්මින හේෂාන්ට වඩා අවුරුදු 2ක් වැඩිමල්ලු. එතකොට මගේ වයස හිතන්නකො මගේ වයස අවුරුදු 18යි. ඔන්නේ සර්ගේ වයස කීයද අවුරුදු 18යි. මට වඩා අවුරුදු 2ක් වැඩිමල් කෙනෙක්ගේ වයස 18ට 2ක් එකතු කරන්න ඕනේ 20යිනේ. මට වඩා අවුරුදු 2ක් වැඩිමල් කෙනෙක්ගේ වයස අවුරුදු 20යිනේ. ඒතර මම ඒක හොයන්නේ මොකද කරේ? මගේ වයසට අවුරුදු 2ක් එකතු කරානේ. එහෙම නේද කරේ? එහෙනම් හේෂාන්ගේ වයස T නම් හේෂාන්ට වඩා අවුරුදු 2ක් වැඩිමල් නෙත්මිනගේ වයස හොයන්න මොකද කරන්නේ? හේෂාන්ගේ වයසට 2ක් එකතු කරන්න ඕන. ඔන්න තියෙනවා. T එකතු කිරීම 2යි. ඊළඟට තව එකෙක් ඉන්නවා ගයන්ත කියලා. ගයන්ත මොකද වෙන්නේ? ගයන්ත හේෂාන්ට වඩා අවුරුද්දක් බාලයි. දැන් මගේ වයස කීයද? සර්ගේ වයස කීයද? අවුරුදු 18යි. මතක තියාගන්න කීයද? කවුරු රැහුවොත් කියන්න අවුරුදු 18යි. හරි. එතකොට මගේ වයසට වඩා අවුරුද්දක් බාල කෙනෙකුගේ වයස කීයද? 18න් එකක් අඩු කරාම 17යි. එහෙනම් මොකද්ද කරේ මම එතනදී? මගේ වයසෙන් එකක් අඩු කරා නේද? මෙතනත් එහෙනම් එහෙම තමයි. හේෂාන්ගේ වයස T ලු. හේෂාන්ට වඩා ගයන්ත අවුරුද්දක් බාලලු. එහෙනම් ගයන්තගේ වයස හොයන්න. හේෂාන්ගේ වයසෙන් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ මට එන උත්තරේ T අඩු කිරීම 1යි කියලා. ඔන්න තියෙනවා ලස්සනට දෙවෙනි ප්‍රශ්නයට උත්තර. right. ලස්සනට ලියාගන්න. ලස්සනට ලියාගන්න.
පුතේ ඔයාලා කැමරා එක ඔන් එකේ තියාගෙන වැඩ කරා නම් මටත් ලේසි. ඔයාලා වැඩ කරනවාද කියලා බලා ගන්න ලේසි. හරිද? එදින්ද කැමරා එක ඔන් එකේ තියාගෙන වැඩ කරමු. හරි. කස්ටිය එකක් ඊළයිලු. මේක ඊළ නම් අපි ඊළඟ ගානට නම් ඊළඟ ගාන තියෙන්නේ වැඩි කරන ටිකක් සහ බෙදන ටිකක් භාග දශම සමීකරණ ස්කන්ධය ඔක්කොම ටිකක් හලවමේ කියනවා. හරි අපි යන්න මේක බලමු. ප්‍රශ්න අංක 3 යා කරන්න තියෙන්නේ. අනේ සිම්පල් කේස් එකක් මම ටක් ගාලා එක කරලා දෙන්නම්. 5.13 වැඩි කිරීම 10. 0.513 බෙදීම 10. බෙදද්දි දශම දිට ඉස්සරහට පයින්නවා වැඩි කරත් දශම දිට පස්සට පයින්නවා. 51.3 වැඩි කිරීම 100. යා කරන්න ඕනේ 0.0513 5130 51.3 හරි ඔන්න යා කරනවා. පුතේ මේක 10න් වැඩි කරාම දශම දිට එකපාරක් පස්සට පැනලා 51.3යි කියලා උත්තරේ එනවා. මෙන්න මේක 10න් බෙදුවාම මේ දශම දිට තව පාරක් ඉස්සරහට පැනලා 0.0513 කියලා උත්තරේ. මේක 100න් වැඩි කරාම මේ දශම දිට දෙපාරක් පස්සට පයින්. හිතන්න දෙයක්වත් නැහැ නේද මෙතනනේ ඔටෝ යාවි. මේක 100න් වැඩි කරාම මෙන්න උත්තර. දේසියම යා කරගන්න පුළුවන්. හරිනේ. හරි. ඊළඟට රොමි ලක්ෂණ අංක 2. 0.75 දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් ලෙස සරලම ආකාරයෙන් ලියන්න. මෙන්න ලියන විදිය 0.75 නේ. දශම දෙකෙන් පිටිපස්සේ ඉලක්කම් දෙකක් තියෙන හින්දා මම මේක ලියා ගන්නවා 100න් 75 කියලා. දශම ස්ථාන දෙකක් තියෙනවා. බැරිලා හරි එක දශම ස්ථානයක් තිබ්බොත් මෙතන ඉන්නේ 10න් පංගු. දශම ස්ථාන දෙකක් තියෙන හින්දා 100න් පංගු. දශම ස්ථාන තුනක් තිබ්බොත් 10න් පංගු. අන්න එහෙමයි ගන්නෙ ඈ. හරි. 100න් 75 ලියාගන්න. හැබැයි මේක සරලම ආකාරය නෙමෙයි. තව සරල කරත හැකි. කොහොමද දන්න මේක සරල කරන්නේ? මේක උඩයි යටයි දෙකම 25න් බෙදන්න පුළුවන්. උඩයි යටයි දෙකම 25න් බෙදන්න පුළුවන්. බෙදමු. 75 25න් බෙදුවාම 3යි. 100 25න් බෙදුවාම 4යි. ඔන්න තියෙනවා. උත්තරේ 4න් 3යි. කියන උත්තරේ 4න් 3යි. 0.75 භාග සංඛ්‍යාවක් බවට කරලා සරල ආකාරයෙන් දැක්වුවම 4න් 3යි. ඒක කරන විදිය මතක තියාගන්න. ඊළඟට රොමි ලක්ෂණ අංක B කොටස. 4x අඩු කිරීම 1 සමානයි 19යි. විසඳන්න. දැන් මේවා කියලා දුන්නා නේද මම? ප්‍රතිලෝම ගැලීම් සටහන් පාවිච්චි කරලා එහෙම විසඳන්නත් කියලා දුන්නා. අපි බලමු මේක විසඳන විදිහ ඔන්න 4x ඉස්සලාම මේ අඩු කිරීම එක අයින් කරගමු. කොහොමද මේ අඩු කිරීම එක අයින් කරගන්නේ? මේ පැත්තට එකක් එකතු කරනවා. මේ පැත්තට එකක් එකතු කරොත් සමාන ලකුණේ අනිත් පැත්තටත් ඒ දෙයම කරන්න. ඒ පැත්තටත් එකක් එකතු කරනවා. මේ පැත්තට එකක් එකතු කරොත් ඒ එකතු කරපු කෙනාම එහා පැත්තටත් එකතු. පැහැදිලිද? දැන් මොකද වෙන්නේ? මේ අඩු කිරීම එකට එකතු කිරීම එක කැපිලා අයින් වෙනවා. දැන් අවසානයේදී ඉතුරු වෙන්නේ 4x කියලා එකෙක් විතරයි. සමානයි එහා පැත්තේ 19යි 1යි එකතු කරාම 20යි. දැන් පුතේ x හොයන්න 4 අයින් කරන්න ඕනේ. 4x එක්ක ළඟින්ම ඉන්න කෙනා අයින් කරන්නේ කොහොමද? බෙදලා. එහෙනම් මම මේක බෙදනවා 4. මේ පැත්ත 4ෙන් බෙදුවොත් එහා පැත්තට ඒ දෙයම කරන්න එහා පැත්තක් බෙදනවා 4. පුතේ 4ට 4 කැපෙනවා. ඔන්න දැන් එනවා x යගේ. x සමානයි 20 4ෙන් බෙදුවාම උත්තරේ 5. ඔන්න සමීකරණය විසඳුණා. x යගේ එනවා මට කීයයි කියලාද? 5යි කියලා. x යගේ මට ලැබෙනවා කීයද පුතේ? 5යි කියලා. තේරුණා නේද? right.
ඊළඟට C කොටස මම මෙහෙම කියන විදිහටම ලියන්නම්කෝ 2.4 කිලෝග්‍රෑම් දීලා තියෙනවා කොටුවේ ඒක දෙවිදිහකට දක්වලා තියෙනවා එක තැනක තියෙනවා ග්‍රෑම් වලින් විතරක් ලියන්න අනිත් තැන තියෙනවා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න මේ 2.4 කිලෝග්‍රෑම් 2.4 කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් විතරක් ලියුවොත් ග්‍රෑම් 2400යි 2.4 කිලෝග්‍රෑම් කියන එක ග්‍රෑම් වලින් විතරක් ලිව්වොත් 2400යි අයියේ කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000කට එහෙනම් දෙකක් කියන්නේ 2000යි 2.4ක් කියන්නේ 2400යි ඔන්න දැන් ඒක කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලිව්වහම මෙතන තියෙනවා කිලෝග්‍රෑම් දෙකකුයි ග්‍රෑම් 400 ඔන්න වැඩි එහෙනම් මේක කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලිව්වොත් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 400යි ග්‍රෑම් වලින් විතරක් ලිව්වොත් ග්‍රෑම් 2400යි කියලා. ඔන්න ඔහමයි පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ටික ලැබෙන්නේ. ලස්සනට ලියාගමු දැන්. බානුක තේරුණාද? බානු පොල්මල්ලුම් වෙලා වගේ නිකන් බලන් හිටියේ බය වුණා මම තේරුන්නේ නැද්ද කියලා. ලස්සනට ලියා ගන්න ඕනේ. පුතේ ලිලි ඉවරද?
හරි නේද? right. හොඳයි. අපි ඊළඟට යමු 4 වෙනි ගානට. ප්‍රශ්නාංක 4ට යමු. හතරවෙනි ප්‍රශ්නය. y right. මෙතන මීටර් 8යි. මෙයා මීටර් 15යි. මෙයා මීටර් 10යි. මේ දිගත් මීටර් 10යි. ඉඩමේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ වටේ දිගනේ පුතේ. වටේ දිග ගන්න නම් මේ වටේම දිගවල දැනගෙන ඉන්න ඕනේ. ඔන්න බලන්න ගන්න විදිය බලන්න. මෙන්න මේ දිග හොයා ගන්න ඕනේ අපි. ඒ දිග ගන්න මෙහෙමයි. මේ ටික 10යිනේ. එහෙනම් ඒ සමාන උසක් තියෙන මේ ටිකත් 10යි. තියෙන්නේ. මේ සමාන උසක් තියෙන මේ ටිකත් 10යි. හරිද? ඊට පස්සේ මේ ටික 8යිනේ. එතකොට ඒ සමාන උසක් තියෙන මේ ටිකත් 8යි. ඒතර දැන් ඔයාලට පැහැදිලිනේ මෙතන ඉඳලා මෙතනටම 18යි කියන්නේ. තේරුණානේ? මේ උස 10 නම් ඒ සමාන උසක් තියෙන මේ ටික 10යි. මේ ටික 8ක් නිසා ඒ සමාන උසක් තියෙන මේ ටික 8යි. සම්පූර්ණ උස 18යි. මේ පැත්තට කොහොමමයි? මේ දිග 10ක් හින්දා ඒ සමාන දිගක් තියෙන මෙන්න මේ ටික. මේ සමාන දිගක් තියෙන මේ ටික තියෙන්නේ. එහෙම ගමු. මේ සමාන දිගක් තියෙන මේ ටික මේ දිගට සමානයි 10යි. ඊළඟට මේ ටික 15යිනේ. ඒ සමාන දිගක් තියෙන මේ දිගත් 15යි. පැහැදිලිනේ කතන්දරේ? මේ දිග 10 නම් ඒ සමාන දිගක් තියෙන මේ දිග 10යි. මේ ටික 15 නම් ඒ සමාන දිගක් තියෙන මේ ටික 5යි. දැන් ඉතින් වටේම දිග හරිනේ. හොයන්නයි තියෙන්නේ පරිමිතිය. ඔන්න බලන්න. පරිමිතිය සමානයි. මෙයා 10යි. එකතු කිරීම මෙයා 10යි. එකතු කිරීම මේක 15යි. එකතු කිරීම මේක 18යි. sorry ඒක 8යි. එකතු කිරීම මේ ටික එකපාර ගමුනේ 25යි. එකතු කිරීම මේ ටික 18යි. ඔන්න මම පරිමිතිය ගත්ත වටේම දිග ගත්තා. 10 එකතු කිරීම 10 එකතු කිරීම 15 එකතු කිරීම 8 එකතු කිරීම මේ සම්පූර්ණ දෙක එකපාර 25යි කියලා ගත්තා. මෙයා 15යි මෙයා 10යි. සම්පූර්ණ දිග එතකොට 25යි 25. මේ උස සම්පූර්ණ දිග මෙයා 8යි මෙයා 10යි කියන්නේ සම්පූර්ණ උස 18යි කියලා ගත්තා. හරි දැන් ওই ටික එකතු කරමු. 10යි 10යි 20යි 20යි 35යි 35යි 25යි එකතු කරාම 60යි 60යි 18යි 78යි 78යි 86යි. संपूर्ण रूपे परिमितिය सेंटीमीटर 86යි. संपूर्ण रूपे परिमितिය सेंटीमीटर 86යි කියන්නේ. තේරුණාද? right. ඊළඟට රෝමිලක්කාංක 2. ඔව් මෙම ඉඩම් වටා පොටවල් 4කින් යුත් කම්බි වැටක් ඉදි කිරීමට අදහස් කරන්නේ. වටේට පොටවල් 4ක් තියෙන කම්බි වැටක්. අවශ්‍ය කරන එක් කම්බි පොටක අවම දිග සොයන්න. හරි ලේසි නේද? ඒ කියන්නේ මේක පරිමිතිය මේක වටේට පොටවල් 4කින් කම්බි වැටක් ගහන්නලු යන්නේ පුතේ. හරිද? අපෙන් අහන්නේ මේ අවශ්‍ය කරන එක් කම්බි පොටක අවම දිග කීයද කියලා. හරි නේද? මේක වටේට නම් වැට ගහන්න යන්නේ. එක කම්බි පොටක් මේ දිග තියෙන්නේ බෑ. මේක වටේ දිග මීටර්නේ. sorry මීටර 86 නම් එක කම්බි පොටක් මීටර 86කට තියෙනවා. එක කම්බි පොටක් එකක්. එකක් වටේටම යනවනේ. ඒතර මේක වටේ දිග 86යිනේ. පළවෙනි කම්බි පොටේ වටේ දිගත් 86යි. වැට සඳහා අවශ්‍ය කම්බි වල මුළු දිග ප්‍රමාණය නිර්මාණය කරන්න. ඒක කොහොමද සුදු කරන්නේ? එක පොටක් 86යි මීටර. ඒ වගේ පොටවල් 4ක් යනවා. දැකලා තියෙනවනේ කම්බි වැටවල්. එක මෙහෙ වටේට ගිහිලා තියෙනවා. ඒ වගේ 4 පාරක්. ඒ වගේ කම්බිය වටේට 4 පාරක් යනවා. කියන්නේ මෙයාට කම්බිය ඕනේ 86ේම 4ක්. වැඩි කරන්න. 6 වරක් 4 24න් 4 දානවා දෙකක් ඉතුරුයි. 4 වරක් 8 32යි 2යි 34යි. ඔන්න තියෙනවා. කියන්නේ මේක වටේට වට 4ක් කරකවන්න නම් කම්බි රෝලේ මීටර් 344ක් තියෙනවා. කොච්චරද මීටර් 344ක් තියෙනවා. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ අහනවා ඔහු සතු ඇති ඉඩමේ වර්ගඵලය සොයන්න කියලා.
මේ ඉඩමේ වර්ගඵලය. පුතේ ඔන්න බලන්න මේ ඉඩේ වර්ගඵලය ගන්න විදිය මම කියලා දෙනවා. උත්තර කියලා දෙන්න බලන්න. මේ ඉඩම කොටස් දෙකකට වෙන් කරගන්න. මේ ඉඩම කොටස් දෙකකට වෙන් කරනවා. මම මෙන්න මෙහෙම වෙන් කරනවා. මෙන්න මෙහෙම. මේ කොටස වෙනයි, මේ කොටස වෙනයි. මම මේක අංක 1 කියලා දාන්න, මේක අංක 2 කියලා දාන්න. හරිද? ඔය කොටස් දෙකේ වර්ගඵලය හොයලා දෙන්න එකතු කරමු. ඔන්න බලන්න. එක කොටසේ වර්ගඵලය සමානයි මේ එක කොටසේ වර්ගඵලය ගන්න දිග වැඩි කරන්න එපා පළනේ. මෙන්න මෙයාගේ දිග මෙතනට විතරයි නේ. මේ දිග නැත්නම් මේ පැත්තෙන් ගමුකෝ මේ දිග 10යි. පළල මෙන්න තියෙනවා. සම්පූර්ණ පළල 18යි. පේනවනේ මේ ටික ඔක්කොම 18යි මේ ටික 10යි. සිම්පල් නේ. දිග වැඩි කිරීම පළල. 10 වැඩි කිරීම 18. 10 වරක් 18 180යි. वर्ग मीटर 180යි මේ එක කියන ඍජු කෝණාංශයේ වර්ගඵලය. ඊළඟට දෙක කොටසේ වර්ගඵලය. ඒකත් ගන්න දිග වැඩි කිරීම පළලනේ බලමු එයාගේ දිග. මෙන්න එයාගේ දිග 15යි. මෙන්න එයාගේ පළල 8යි. එහෙනම් එයාගේ වර්ගඵලය 15 වැඩි කිරීම 8. තේරුණා නේද මේ? මෙයාගේ දිග මේ තියෙන්නේ 15යි. පළල මේ තියෙන්නේ 8යි. 15 වැඩි කිරීම 8 15 සරක් 8 120යි. දෙක කොටසේ වර්ගඵලය වර්ග මීටර 120යි. දැන් අවසාන මේ සම්පූර්ණ රූපයෙන් වර්ගඵලය නහන්නේ. එහෙනම් ඔන්න මුළු වර්ගඵලය මම හොයනවා. කොහොමද? මේ කොටස් දෙකේ වර්ගඵලවල එකතු. 180යි 120යි එකතු කරන්න. ඔය දෙකේම එකතුව ඔන්න එනවා මට වර්ග මීටර 300යි කිය. ඕන්න උත්තරේ. තේරුණාද? මේ මුළු රූපේ වර්ගඵලයේ වර්ග මීටර 300යි. තේරුණාද? right. ඔන්න තියෙනවා හතරවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තර ටික පුතේ. ලියා ගන්න ලස්සනට හතරවෙනි ප්‍රශ්න.
හරි හොඳයි අපි ඊළඟට යනවා පුතේ පස්වෙනි ගානට ප්‍රශ්න අංක 5 පස්වෙනි ගානට යමු ප්‍රශ්න අංක 5 මෙන්න මෙහෙමයි අහන්නේ පොතක දිග පළල හා උස පිළිවෙලින් 10යි 8යි 3යි වේ පොතේ පරිමාව සොයන්න ලේසිනේ පුතේ පොතක ඝනකාභ හැඩ ටිකක්ගේ හැඩයන්නේ තියෙන්නේ නම් පරිමාව ගන්නෙ කොහොමද ඝනකාභයක පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස කියන සූත්‍රය භාවිතා කරනවා එතකොට මෙයාගේ දිග සෙන්ටිමීටර් 10යි කියනවා පළල සෙන්ටිමීටර් 8යි උස සෙන්ටිමීටර් 3යි ඊ වැඩි ඉවරයි ඉතින් ඔය තුන වැඩි කරාම හරිනේ 3 වරක් 8 24යි 3 වරක් 8 24යි ඒ 24 10න් වැඩි කරාම 240 ඔන්න තියෙනවා ඝන සෙන්ටිමීටර හැබැයි හරියටම එකක දාන්න ඕනේ ඝන සෙන්ටිමීටර් 240 පරිමාව ඝන සෙන්ටිමීටර් 240 එවැනි පොත් 10ක පරිමාව ගණනය කරන්න සිම්පල් කේස් එකක් ඒ වගේ 10ක් ඒතර එකක 240 නම් ඒ වගේ 10ක් අනේ මේක 10න් වැඩි කරන්න උත්තරේ 2400යි උත්තරේ ඝන සෙන්ටිමීටර් 2400යි ඔන්න එයාව හරි ඊට පස්සේ රූපයක් තියෙනවා ඝනකාභ හැඩදි ටැංකියක් තියෙන්නේ මෙතන රූපේ පේනවානේ විනාඩියක් දෙන්න ඔන්න මෙයාගේ පළල මීටර් 6යි දිග මීටර් 6යි පළල මීටර් 4යි උස මීටර් 3යි හරි රූපේ දැක්වෙන ඝනකාභයේ ටැංකියේ පරිමාව ඝන මීටර වලින් සොයන්න ඉතින් පුළුවන් ඉතින් පරිමාව ගන්න දන්නවනේ කොහොමද පරිමාව ගන්න පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස එතකොට මෙයාගේ දිග මීටර් 6යි පළල මීටර් 4යි උස මීටර් 3යි වැඩි කරමුද 6 වරක් 4 24යි 24 ඒවා 3ක් 72යි වැඩි කරලා බලන්න 6 වරක් 4 24යි 24 ආයි 3න් වැඩි කරා 24 ඒවා 3ක් 72යි මීටර් වලින් වැඩි වෙන හින්දා ඝන මීටර් වලින් උත්තරය එහෙනම් මේකේ පරිමාව ඝන මීටර් 72යි කියන පුතේ පරිමාව ඝන මීටර් 72යි හොඳයි ඊළඟට ටැංකිය දෙස සිරස්ව ඉහළින් බැලුව විට එහි පතුල පෙනෙන ආකාරයේ මිනුම් සහිතව දල සටහනකින් දක්වන්න. ඒ කියන්නේ ටැංකිය දිහාවට මෙන්න මෙහෙම බැලුවොත් උඩින් බැලුවොත් එහෙම ටැංකියේ පතුල පේන්නේ. ඒතර මේකනේ පතුල විදිහට පේන්නේ. අන්නේ පතුල හැඩය ඇදලා පෙන්නන්න. උඩින් බැලුවොත් ටැංකියේ පතුල මේ යටදී මෙන්න මෙහෙමයි පේන්නේ. ඇදේට නෙමෙයි හොඳේ හරියටම ඍජු කෝණාශ්‍රයක් පේන්නේ. ඍජු කෝණාශ්‍රය හරියටම ඇදලා පෙන්නන්න. ඒ ඍජු කෝණාශ්‍රය දිග මීටර් 6යි පළල මීටර් 4යි. ඔන්න ඔහම තමයි පේන්නේ උඩින් පතුල. ඉතින් දිග මීටර් 6යි පළල මීටර් 4ක් වෙච්ච මේ පතුල තමයි උඩින් බැලුවාම පේන්නේ. ඒක තමයි ඇඳලා පෙන්නන්න ඕනේ. මෙහි දිග හා පළල වෙනස් නොකර උස පමණක් වෙනස් කිරීමෙන් පරිමාව ඝන මීටර් 96ක් වෙන වෙනත් ඝනකාභ හැඩදි ටැංකියක් ඉදි කිරීම අවශ්‍යයි. එම ටැංකියේ උස කොපමණ විය යුතුද? මේක දිගයි පළලයි වෙනස් කරන්න එපා උස විතරක් වෙනස් කරනවා. එහෙනම් මේ ටැංකියේ උස කීයක් වේද කියලා අහන්න. මම මේ ටැංකිය ඇඳලාම පෙන්නන්නම්. මෙන්න බලන්න. දිගයි පළලයි වෙනස් කරන්නේ නෑ යාගේ. දිගයි පළලයි ඕකමයි. උස විතරයි වෙනස් කරන්නේ. ඒතර පරිමාව 96ක් වෙන්න ඕන. කොහොම වෙයිද? දිග මේකමයි. දිග මීටර් 6මයි. පළල මේකමයි. පළල මීටර් 4මයි.
එතකොට දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස 96ක් එන්න ඕනේ. ඝන මීටර 96ක් එන්න ඕනේ. එතකොට මේකේ උස කීයක් වෙන්න ඕනේද කියලා ලියහන්න. 6 වරක් 4 24යි. 24 වරක් 4 96යි. 6 වරක් 4 24යි. 24 වරක් 4 තමයි 96. එහෙනම් අනිවාර්යෙන්ම මෙයාගේ උස මීටර් 4ක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස 96ක් වෙන්නේ. වැඩි කරලා බලන්න. 6 වරක් 4 24යි. 24 ඒවා 4ක් 96යි. එහෙනම් මුගේ උස 4යි මීටර වෙන්නේ. ඔන්න තියෙන අපිට රූපයක් ඇඳලම සාක්ෂි පිටම උත්තරේ එන විදිය. ඔය තියෙන්නේ අපේ 5 වෙනි 5 වෙනි ප්‍රශ්නෙට උත්තර ටික. ලියා ගන්න. බෝඩ් එකේ පැහැදිලි නැති ගතියක් තියෙනවද? ඕහෝ එක දිගට දාන්න එපා. බලමුකෝ. පැහැදිලි නැහැ කියන්නේ මෙතන මම මේ green color එකකින් මම හිතන් දිව්වේ. ඒක තමයි ඔතන ඉෂුව එක. නැත්නම් සිග්නල් ගැටලුවක් නැහැ. බැලුවා. මම මේ green color එකේ ලියපු හින්දා තමයි පොඩ්ඩක් ඔයාලට මේකේ උත්තර ටික හරියට පේන්නේ නැත්තේ. දැන් හරිනේ. දැන් හරි නේද පුතේ? මේකේ උස මීටර 4යි කියලා එනවා. මේකෙදි දෙලති පේනවනේ මට මේ පේන්නේ නැහැ කියන්නේ මොකුත් නැහැ මේ පොඩි ලාගතියක් තියෙන රූපේ. දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස කියලා තියෙන්නේ. ඒක ඉතින් ඔයාලට දන්නවනේ ඉතින්. බොරු කරනවා නිකන් දන්නේ නැති බබාලා වගේ. පරිමාව හැන්නේ දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස කියලා දන්නේ නැහැ. පව්. ඒකත් බෝඩ් එක බලලා ලියනවනේ. මොනවා කරන්නද පැනලිය වෙන්න තු කියන්නේ සීන් ෆෝන් එක. ඒකයි උනේ ඈ. හරිද ලියලා ඉවරද? තාම ලියන අය ඉන්නවනම් කියන්න.
මම දැන් මකන්න යන්නේ 6 වෙනි ගාන ලියා ගන්න යන්නේ. ලියන බබාලා ඉන්නවා නම් කියන්න බලන්න සර් මම ලියනවා තාම කියලා. හරි. හරි ලියන්න. ඊළ අය ඉවරයි මෙන්න මේ ගාන පටන් ගන්න 6 වෙනි ගාන පටන් ගන්නක ඉවරයි. හරි නේද? හොඳයි. අපි ඊළඟට යනවා 6 වෙනි ප්‍රශ්නයට. බලමු ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ උත්තර අවතල ටිකක් තල රූපත් එක්ක යන ගානක්. අපි බලමු මේක හොද්දට හදමු. 6 වෙනි ප්‍රශ්නේ ඔන්න හැදුවා. පහත දැක්වෙන බහුවස්ත්‍ර භාවිතය අසහිත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පිළිතුරු සැපීමේදී එක් එක් බහුවස්ත්‍ර යටතේ යොදා ඇති ඉංග්‍රීසි අක්ෂර යොදන්න. දැන් බහුවස්ත්‍ර ටික ඔක්කොටම පේනවනේ. right. මෙතන තියෙන උත්තර බහුවස්ත්‍ර දෙකක් නම් කරන්නලු. පුතේ උත්තර බහුවස්ත්‍ර කිව්වේ මම ඔයාලට කිව්වනේ. නිකන් අර මගේ අපේ භාෂාවෙන් කිව්ව ñොක්කම් වෙලා නැති. කිරිච්ච හරිම විදිහට කියනවා නම් පරාවර්තන කෝණ එකක්වත් අඩංගු නැති බහුවස්ත්‍ර තමයි උත්තර බහුවස්ත්‍ර කියලා කිව්වේ. ඒතර මෙතන තියෙන උත්තර බහුවස්ත්‍ර ටික තමයි Q උත්තර බහුවස්ත්‍රයක්, S උත්තර බහුවස්ත්‍රයක්. මේ එහා පැත්තේ තියෙන එක නා R වෙන්නේ නැති. අනේ යාලට ඒක දාන්න අමතක වෙලා. මේ තියෙන්නේ මෙයත් උත්තලය. ඒක පොඩ්ඩක් R කියලා දාන්න යාලට පොඩ්ඩක් අමතක වෙලා මං හිතන්නේ. මෙන්න මේ ආවේ. ඒක R කියලා දාගන්න. R උත්තර බහුවස්ත්‍රයක්. සවිදි බහුවස්ත්‍ර දෙකක් නම් කරන්න. සවිදි කියලා කියන්නේ මොකද්ද? කෝණ සියල්ල සමාන, පාද සියල්ල සමාන බහුවස්ත්‍රයක් අපි සවිදි බහුවස්ත්‍රයක් කියලා කියනවා. ඒතර මෙතන තියෙන කෝණ සියල්ල සමාන, පාද සියල්ල සමාන බහුවස්ත්‍රයක් තමයි Q කියලා කියන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා. Sුත් එහෙමයි. තව එක්කෙනෙක් ඉන්නවා. Rුත් එහෙමයි. අන්තිම රූපේ මම කොහොන R කියලා ලකුණු කරගන්න කියලා. එහෙනම් මේ තුන් දෙනාම සවිදි බහුවස්ත්‍ර. පාද සියල්ල සමාන, කෝණ සියල්ල සමාන බහුවස්ත්‍ර. තේරුණාද? right. ඊළඟට පහත දී ඇති වගුව උත්තර පත්‍රයේ පිටපත් කරගෙන රූපයේ දැක්වෙන එක් එක් ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක් වේදයි ලියා දක්වන්න. හොඳයි. මම වගුව ගහන්න. එතන පාද 90, එතන කෝණ 90. ABC ත්‍රිකෝණය පාද 90 මොකක්ද කියලා අහනවා. PQR ත්‍රිකෝණය ඒ විතරක් නෙමෙයි XY
Z ත්‍රිකෝණය අපි නම් කරමු ABC ත්‍රිකෝණය රූපේ දිහා බලන්න ABC ත්‍රිකෝණයේ පාද 90 මම ලං කරලා පෙන්නන්න මම ඒගොල්ලන්ගේ නම් ටිකක් කියලා විනා මම දන්න උත්තර දන්න බබාලා ගොඩක් ඉන්නවා මේක පාද 90 පාද දෙකක් සමාන හින්දා සම ද්විපාද ත්‍රිකෝණයක් කෝණ 90 මේක ඍජු කෝණයක් තියෙන හින්දා ඍජු කෝණී ත්‍රිකෝණයක් මෙයා පාද දිහා බැලුවාම පාද තුන අසමානයිනේ විෂම පාද ත්‍රිකෝණයක් කෝණ දිහා බැලුවාම එක කෝණයක් නිකන් මහා කෝණයක් වගේ පේනවා එහෙනම් මේක මහා කෝණික ත්‍රිකෝණයක් ඊළඟට මෙයා පාද 90 පාද තුනම සමානයි සමපාද ත්‍රිකෝණයක් කෝණ 90 කෝණ තුනම සුළු කෝණ එහෙනම් මේක කෝණ 90 සුළු කෝණික ත්‍රිකෝණයක් තේරුණානේ right දැන් ওই ටික ලියමු ABC පාද 90 සම ද්විපාදයි යා කෝණ 90 ඍජු කෝණී ත්‍රිකෝණය කියලා ලියා ගන්න PQR පාද 90 විෂම පාදයි කෝණ 90 මහා කෝණික ත්‍රිකෝණයක් මහා කෝණී XYZ පාද 90 සමපාදයි කෝණ 90 සුළු කෝණී ඔන්න තියෙනවා සීන් කෝණ එක පැහැදිලිනේ හරිම ලේසියිනේ සරලයිනේ පැහැදිලිනේ right ලියන්නකෝ 6 වෙනි ගාන කවකටුවක් ගන්න ඊළඟ ගාන හදන්න කවකටුවක් හරි ඊළඟට අපි අන්තිම ගානට යන් 7 වෙනි ගාන 7 වෙනි ගාන හොඳයි කවකටුවක් හා සරල ධාරයක් ඒ කියන්නේ අඩු රූලක් පමණක් භාවිතා කරමින් පහත නිර්මාණ එකම රූපයක අඳින්න සෙන්ටිමීටර 6ක් දිග සරල රේඛා ඛණ්ඩයක් ඇඳ AB ලෙස නම් කරනවා මම කියන විදිහට මගෙත් එකම කරා අඩු රූල අරගෙන හරියටම සෙන්ටිමීටර 6ක් රේඛාවක් ගන්න හරියට මේක සෙන්ටිමීටර 6ක් වෙන්න ඕනේ අඩු වලින් මැනලා අඳින්න මේ කෙලවර A කියලා මේ කෙලවර B කියලා නම් කරගන්න හරියටම සෙන්ටිමීටර 6ක් දිග රේඛාවක් ඇඳලා AB කියලා නම් කරගන්න මගෙත් එකම කරමු කියන විදිහටම කරමු ඒතර වැඩේ ගොඩ දාගන්න පුළුවන් ඉක්මනට කරන්න අඩු වල තිබ්බ සෙන්ටිමීටර 6 දිග රේඛාවක් ගම මහදයක් නෑ නේද ඊළඟට කවකටුව ගන්න කවකටුවට පැන්සල එහෙම දාලා ගන්න කවකටුව අරගෙන කවකටුවට අරගන්න සෙන්ටිමීටර 4ක් අඩු රූලේ දන්නවනේ ගන්න විදිය කවකටුව මෙහෙම අරගෙන අඩු රූලේ බිඳුව උඩින් කවකටුවේ තුඩ තියලා අඩු රූලේ 4 උඩින් පැන්සලේ තුඩ තියලා කවකටුවට ගන්න සෙන්ටිමීටර 4ක් කවකටුවට සෙන්ටිමීටර 4ක් ගන්න දන්නවනේ ගන්න මගේ කවුද මෙතන පෙන්නන කවකටුවක් නෑ කවකටුවගේ හිතමුකෝ මෙන්න මේක එතකොට
අඩ්රූලෙන් කව කටුවට සෙන්ටිමීටර් 4ක් ගන්නෙ. දැන් මෙන්න මේ විදිහට කව කටුවේ තුඩ අඩ්රූලේ බිඳුවේ උඩින් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? පැන්සලේ තුඩ අඩ්රූලේ 4 කියන ඉර උඩින් තියෙනවා. මෙන්න මෙහෙම තියලා ඕන්න ඔහම ගන්නවා කව කටුවට සෙන්ටිමීටර් 4ක්. කව කටුවේ තුඩයි පැන්සලේ තුඩයි අතරට සෙන්ටිමීටර් 4ක් අරගන්නවා අඩ්රූලේ. අරගන්න. කව කටුවට සෙන්ටිමීටර් 4ක් ගන්න. කව කටුවට සෙන්ටිමීටර් 4ක් අරගෙන ඊළඟට අපිට කියන්න ඒ කේන්ද්‍රයේ ලෙසගෙන අරේ සෙන්ටිමීටර් 4ක් වන වෘත්තය අඳින්න. ඒ කියන්නේ ඒකෙන් කව කටුවේ තුඩ තියෙන දැන් අපි ඔයාලා කව කටුව සෙන්ටිමීටර් 4 අරගෙන දෙන්නේ විනාශ කරන්න දෙන්න එපා. ඒක එහෙමම ඒකෙන් තියලා මෙන්න මෙහෙම වෘත්තයක් ගහන්න. රවුමක් ගහන්න. මෙතන ඉඳලා මෙහෙම කරකවන්න. ඒකෙන් කව කටුවේ තුඩ තියලා මෙහෙම රවුම ගහන්න. ඒතර වලට මෙන්න මෙහෙම වෘත්තයක් තියෙනවා. ඔන්න වෘත්තයක් ඒ ලස්සන වෘත්තයක්. මෙතනින් එන මෙහෙම කරකවන්න සෙන්ටිමීටර් 4ක් අරය අරගෙන. ඔයාලා දන්නවනේ දැන්. අරය සෙන්ටිමීටර් 4ක් ගන්න විදිහ බබා උක්කු නෙමෙයි. කොහමද අදි බබාලානේ. ඔන්න ඔහම එනවා. අරය සෙන්ටිමීටර් 4ක් වෙන වෘත්තයක් එනවා. හරිද? මම කියන විදිහට වැඩේ කරන්නේ. ඊළඟට B කේන්ද්‍රයේ ලෙසගෙන අරය සෙන්ටිමීටර් 4ක් වෙන වෘත්තයක් හදන්න. ඒක මෙහෙමම ගෙනහිල්ලා වෙනස් කරන්නේ නැතුව B ගෙන් තියලා ඒක හේමම ගෙනලා ආයෙ මෙහෙම කරා. කියන්නේ මේ ගහපු වෘත්තෙම ඒක හේමම ගෙනහිල්ලා කවකොටුව B ගෙන් තියලා අර සෙන්ටිමීටර් 4 අර විදියට මේක ගහපු විදියටම මෙතනින් තියලා මේ ආයෙ තව වෘත්තයක් කරා. ඒක මෙහෙම එන්නේ. ඔන්න ඔය වෘත්තයක් ඒකේ. ඒක රවුන්ඩ් එක ගහන්න තියෙන්නේ. සිලිකෝන් එක දරුණුවට වෙනවා පෑන. අන්තිම කට්ට යන්නේ. තේරුණා නේද? දෙපැත්තෙන් රවුන්ඩ් එකක් එනවා එක වගේ ඈ. දැන් මේක මගේ නම් මේ පැත්තේ ටිකක් වැඩි වෙලාවක්. එහෙම නෙමෙයි එක වගේ එයි ඈ. මේ සෙන්ටිමීටර් 4 අරන් මෙහෙම ගහනවා. මෙතනින් කවුරුද උතර තියෙන. ඒ දුර එහෙම අරගෙන අතර මෙහෙම රවුම ගන්න. පැහැදිලිනේ කතන්දරේ? right. එම වෘත්ත දෙක එකිනෙක ඡේදන ලක්ෂ දෙක x හා y ලෙස නම් කර. කියන්නේ වෘත්ත දෙකම කැපෙනවානේ මෙන්න මේ තැන් දෙක. ආන්න මේ දෙක x y කියලා නම් කරන්න. හරි. නම් කරලා යා කරගන්න. යා කරා. හරි. හරි. ඊළඟට xy හා AB එකිනෙක හමුවන ලක්ෂය p ලෙස නම් කරන්න. මෙයාවයි කැපෙනවන තැනක් මෙන්න මේ කැපෙන තැන p කියලා නම් කරන්න. හරි නම් කරා. AP හා PB දිග පිළිබඳව කුමක් කිව හැකිද? AP දිග කියන්නේ මෙන්න මේ දිගයි. PB දිග කියන්නේ මෙන්න මේ දිගයි ගැන කුමක් කියන්න පුළුවන්ද කියලා. හොඳට බලන්න. මෙන්න මේ දිගයි පුතේ මේ දිගයි සමානයි. ඔය දිගවල දෙක සමානයි. මේ දිගයි සමානයි. සමාන වේ. සමාන වේ. හොඳට බලන්න. මෙතනලා මෙතනට තියෙන දිගයි මෙතනලා මෙතනට තියෙන දිගයි සමානයි. වෙනලා බලන්න. අනිවාර්යෙන් සමාන වෙනවා. කුමක් කිව හැකිද? සමාන වේ. වෙන මොකුත් කියන්න බෑ. සමාන වේ කියලා තමයි කියන්න පුළුවන්. හරිද? කැඳ ගන්න ඕන ඔහොම. ඊළඟට 12 18 කුඩා පොදු ගුණාකාරයේ මහා පොදු සාධකය හොයන්න. 12 18 කූපෝගු මහා පෝසා හොයන්න. 12 18 මහා පෝසා හොයන්නකෝ. මම මේ කේටි ක්‍රමයේ 12 සාධක ටික ලියනවා. 12 එකෙන් බෙදනවා, දෙකෙන් බෙදනවා, තුනෙන් බෙදනවා, හතරෙන් බෙදනවා, 12 6ෙන් බෙදනවා, 12 12ෙන් බෙදනවා. 18 සාධක ටික 18 එකෙන් බෙදනවා, 18 දෙකෙන් බෙදනවා, 18 තුනෙන් බෙදනවා, 18 6ෙන් බෙදනවා, 18 9ෙන් බෙදනවා, 18 18ෙන් බෙදනවා. දැන් ඕක ලියාගත්තාම මහා පෝසා හොයන්න හරිම ලේසි. ඒ කියන්නේ දෙන්නටම පොදු සාධකයනේ. දෙන්නටම පොදු ලොකම සාධකය. කවුද? මෙන්න මේවා. හරි. ඕන්න ලිව්ව කෙටියෙන්. මහා පෝසා 6යි. ඇයි ඔහොම හදන්න තහනම් කරලා තියෙනවද කොහෙවත්? 12 සාධක ලිව්වා. 18 සාධකට ලිව්වා. 12ටයි 18ටයි ලොක් දෙන්නටම පොදු ලොකුම සාධකය හොයලා ලිව්වා. හරිනේ? 12යි 18යි දෙන්නටම පොදුවේ ඉන්න ලොකුම සාධකේ 6 පුතේ. එහෙනම් මේකේ මහා පොදු සාධකේ 6. කූපෝගු හොයන්නේ කොහොමද? කොහොමද ඒ ගු හොයන්නේ? මම මේ වෘත්තේ කැපෙනවා චුට්ටක් අම්මන්නේ. කූපෝගු හොයන්නේ 12යි 18යි අරගන්න එකට තියලා බෙදන්න. අර බෙදාගෙන යන්නේ පල්ලෙහාට අන්තිමට එක ලැබෙන තුරු මතකද? ආන්න ඒක තමයි කරන්නේ. බෙදාගෙන. බෙදාගෙන. ඉස්ලාම් දෙකෙන් බෙදනවා. 12 දෙකෙන් බෙදුවාම 6යි. 18 දෙකෙන් බෙදුවාම 9යි. ආයෙත් දෙකෙන් බෙදනවා.
6 දෙකෙන් බෙදුවාම 3යි 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. දැන් දෙකෙන් බෙදෙන කට්ටිය නැහැ. එහෙනම් ඊළඟට බෙදන්න ඊළඟට ප්‍රථමක සංඛ්‍යාව 3. 3 3ෙන් බෙදුවාම 1යි 9 3ෙන් බෙදුවාම 3යි. ආයි බෙදන්න 3ෙන්. එකට නෑ. එකට නෑ නෙමෙයි එක බෙදලා ඉවරයි ඒකයි. ඒක එහෙමම දැම්ම 3ට 3 ගුණවල 1යි. අවසානයේට එකේව එනකම් මේ විදිහට බෙදාගෙන ගියා. එහෙනම් අන්තිමට හූ හෝ ගූ එනවා. කොහොමද? මේ බෙදාගෙන ගිය ඉලක්කම් වල ගුණිත. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. මොන කරන්නේ? දෙවරක් 2 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි කියලා. ඔන්න පැහැදිලිද? 12යි 18යි කූපෝ ගූ 36යි කියලා එනවා. උත්තර ටික. ලියාගන්න එකක් පුතේ. හොඳයි. ඔන්න තියෙනවා මේකත් අන්තිමට මම ඔක මතක් කරගත්තොත් තව කොටට සෙන්ටිමීටර් 4 ගත්තා. ඒගෙන් තිබ්බා මේ පැත්තට වෘත්තය ගැහුවා. ඒක එහෙමම ගිහිල්ලා තව කොට විතර B ගෙන් තිබ්බා. මේ පැත්තට වෘත්තය ගැහුවා. x මේ වෘත්ත දෙක කැපෙන තැන් දෙක x සහ y කියලා ලකුණු කරගත්තා. යා කරා. මේ රේඛාව කැපෙන තැන P කියලා ලකුණු කරා. ඊට පස්සේ මෙන්න මේ දිගයි ගැන මොකක්ද කියලා අහනවා සම්බන්ධතාවය. පුතේ මෙතනලා මෙතනට තියෙන දිගයි මෙතනලා මෙතනට තියෙන දිගයි සමානයි. මනල බලන්න මේ දිගයි සමානයි. තේරුණාද? මේක අග්නි විදිය පොඩි අවුලක් තියෙනවා නම් කියන්නේ මගෙත් එක්ක අඳගන්න බැරි වුණා නම් රෙකෝඩින් එක දානවා පුතේ. ඒක බලලා ලියන්න. තේරුණාද? ඔන්න දැන් ඔයාලට පුංචි වැඩක් දෙන්නයි යන්නේ ගෙදර වැඩක්. කේටි ප්‍රශ්න 20ක් ඔයාලට මම ඉතුරු කරා. ඉතුරු වෙන එක කිසිම දෙයක් ඉතුරු කරේ නෑ. ලස්සනට වැඩ ටික කරා. කේටි ප්‍රශ්න 20ක් මම ඉතුරු කරා. කේටි ප්‍රශ්න 20 ඔයාලා අනිවාර්යයෙන්ම හදන්න ඕනේ ගෙදර වැඩට. මතකයිනේ? කේටි ප්‍රශ්න 20 ගෙදර වැඩට හදන්න ඕනේ. දැන් මම උත්සාහ කරනවා අර ක්විස් එකක් විදිහට ගෙනියන්න පුළුවන්ද කියලා කේටි ප්‍රශ්න ටික ගණිතේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ විද්‍යාව ඉතිහාසයේ සිංහල නම් ක්විස් යන්න පුළුවන්. මොකද MCQ වගේ කරන්න පුළුවන්. ගණන් වල ක්විස් එකක් දෙන විදිහක් තාම චුට්ටක් ඔළුවට අවිලා නැහැ. මම ඒකත් උත්සාහ කරනවා. එතකොට ඔය කේටි ප්‍රශ්න වලට අක් ගාලා ඔයාලට මාකින් ස්කීම් එකක් විදිහට ඔයාලගේ ලකුණුත් බලා ගන්න පුළුවන් විදිහට මොන හරි ජෙමැටික් එකක් සෙට් කරගෙන වැඩේ කරන්න උත්සාහ කරනවා. ලබන මාසෙ දිහාට බලමු මේකත් සාර්ථක වුණොත් එතකොට අපිට හැමදාම ක්විස් එකක් අපිට තියාගෙන ඒකේ ලකුණුත් අරගෙන වැඩේ ලස්සන කරගෙන යන්නත් පුළුවන්. බලමු. ඔන්න එහෙනම් සැප්තැම්බර් මාසේ
වෙහෙසකර මාසයක් පාඩම් ටිකක් කරා ප්‍රශ්න පත්‍රات කරා වැඩ ගොඩක් කරා. ඔක්තෝබර් මාසේ අලුත් මාසයක් අලුත් වැඩ ටිකක් අලුතින් සම්මන්ත්‍රණ ටිකක් සම්බන්ධ කරගෙන සම්මන්ත්‍රණ තුනක් මම බොහෝ දුරට පවත්වන්න බලාපොරොත්තු වෙන ලස්සන පාඩම් තුනකට නොමිලේ සම්මන්ත්‍රණ තුනක් ඔයාලගේ යාළුවන්ටත් එකතු වෙන්න පුළුවන්. මම අර අලුත් අයට එකතු වෙන්න පුළුවන් විදිහට ෆ්‍රී සෙමිනාර් ගෲප් එකකුත් හදලා තියෙනවා. ඒක ඔයාලට නෙමෙයි අලුත් අයට. අලුතින් යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට ඒකට එකතු වෙන්න කියන්න. මොකද ඒගොල්ලන්ට ඒකට ලින්ක් එක දානවා. ඔයාලට මේ ඉන්න ගෲප් එකට ලින්ක් එක දාන්න. වෙන වෙනම යනවා. ඒකින්ද ඒකත් දන්න යාළුවන් අතර ෂෙයා කරන්න. ඔක්තෝබර් 1 වෙනිදා මම දාන්නම් කොහොමද ඔක්තෝබර් මාසේ තියෙන වැඩ ටික කොහොමද සැලසුම් කරලා තියෙන්නේ. ඒක බලලා ටියුට් එකත් අරගෙන ලබන සතිය බදාද වෙනකොට කට්ටිය එලකිරි වගේ එකතු වෙලා සූදානමින් ඉමු අපේ ඔක්තෝබර් මාසේ වැඩසටහනත් එක්ක. එහෙනම් අදට අපි මෙතනින් අතර වෙමු. ඊළඟ දවසේ අලුත් මාසයක අලුත් අඩරිකුත් එක්ක අපි නැවත මුණ ගැහෙමු. හැමෝටම පුතේ ආයුබෝවන් බුදු සරණයි.